ආයුබෝවන් සුබ සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ මාසයේ 14 වෙනිදා මෙලෙස ඔබ හමු වෙමින් සියත මොර්නිං ෂෝ එකකින් දැන් අද දවස ආරම්භ කරනකොටම සාමාන්‍යයෙන් මේ දිනවල පවතින තත්වයටත් වඩා ඊයේ දවසේ සිදු වූ සුවිශේෂ සිදුවීම් දෙකක් වෙත තමයි කාගෙත් අවධානය යොමු වෙන්නේ වැඩිපුර කතා බහට ලක් වෙන්නේ. එකක් තමයි පස්වරුවේ රාත්‍රියේදී වැඩිම කතා බහට ලක් වුණු රාජිත් සේනාරත්න හිටපු අමාත්‍යවරයා යලි අත්අඩංගුවට ගැනීම පිළිබඳ කාරණාව. ඒ වගේම බාර් විවෘත කිරීමත් එක්ක ඇතිවුණු තත්වයන් පිළිබඳ. කෙසේ වෙතත් අපි ඒ සියල්ල අතරේ අවධානයට යොමු කළ යුතුම කාරණාවක් කියලා හිතනවා මේ වෙලාව වෙනකොට ලෝකයේ සහ ලංකාවේ පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව ගත්තොත් නවතම වාර්තාවලට අනුව 900ක් ඉක්මවනවා ශ්‍රී ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාව. මේ අනෙකුත් කාරණා මතුවෙද්දී අපට නොදැනී නොපෙනීම රෝගීන් සංඛ්‍යාවත් වර්ධනය වෙමින් පවතින බව සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම ලෝකේ තත්ත්වයේ ගත්තත් තරම් සුබදායී තත්ත්වයක් නෙමෙයි පෙන්눔 කරන්නේ. මරණ සංඛ්‍යාව ලක්ෂ 3ට ආසන්න වෙමින් පවතිනවා. මේ මිනිත්තු ගණනාවකට පෙර නිකුත් කළ වාර්තාවට අනුව 2,98,059ක් මේ වන විට කොරෝනා වසංගත වෛරස තත්ත්වයේ හේතුවෙන් මිය ගොස් තිබෙන බව සඳහන් කරන්නට වෙනවා. ඒ වගේම 44,27,528ක් ආසාදිතයින් මුණ ගැහෙනවා. 16,57,735ක් සුව අතට හැරිලා තියෙනවා කියලා තමයි ලෝකයේ සංඛ්‍යාදත්ත මේ වන විට වාර්තා කරමින් තියෙන්නේ. එහෙම පසුබිමක තමයි අපට වැඩිමනක් මේ වෙනත් කාරණා පිළිබඳව කතා කරන්නට සිදු වෙලා තිබෙන්නේ. අද ප්‍රධාන පුවත්පත් බලනකොට ලංකාවේ ජාතික පුවත්පත් බලනකොට ඒවායේ ප්‍රධාන සිරස්තල බවට පත් වෙන්නේ හැම එකකම වගේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා රිමාන්ඩ් භාරයට පත්වීම පිළිබඳව අපි උපුට ගමු. ඉස්සෙල්ලාම දිවයින පුවත්පතෙන් දිවයින වාර්තා කරනවා ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව රාජිත රිමාන්ඩ් කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ ලොකු අකුරින් සඳහන් කොට තිබෙන්නේ. මහේස්ත්‍රාත් තීන්දුව දෝෂ සහිතයි, රාජිතගේ අප අවලංගුයි, සැකකරු ගැන වහාම ඉදිරි ක්‍රියාමාර්ග ගන්න මහාධිකරණ විනිසුරු මහේස්ත්‍රාත්ට නියෝග කරයි කියලා තමයි සඳහන් කරන්නේ. ඒ දිවයින අරුණ පුවත්පත අද මේ පුවත වාර්තා කොට තිබෙන්නේ මෙන්න මේ ආකාරයට. අපේ අවලංගු කිරීමෙන් පසු CIDට බහර වූ රාජිත රිමාන්ඩ් අසනීපයයි කියා අප ඉල්ලයි. හිටපු සුව ඇමති බොහෝ දෙනා හිතුවේ අසනීප වෙයි කියලා මෙවරත් එහෙම කියලා තියෙනවා අප ඉල්ලන්න. නමුත් ඊළඟ පුවත් වාර්තාවේ සඳහන් වෙනවා කුමක්ද සිදු වූයේ කියලා. ඒ මව්බිම අප තීන්දුව අවලංගුයි, රාජිත රිමාන්ඩ් පල්ලන්සේන කඳවුරට රැගෙන යයි. පල්ලන්සේන මිගමුව පල්ලන්සේන පිහිටා තිබෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත තමයි ඔහුව රැගෙන යනු ලැබුවේ. සාමාන්‍යයෙන් මේ දිනවල රිමාන්ඩ් භාරයට පත් කිරීමට පෙර ආතුව පරීක්ෂණයට ලක් කරලා තමයි රිමාන්ඩ් භාරයට පත් කරන්නේ. ඒ සඳහා තමයි මේ පල්ලන්සේන කඳවුරට රැගෙන යාම සිදු වුණේ. අනෙකුත් අයසේම රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමාවත් පහුගිය දිනවල අපට මතකයි රංජන් රාමනායක මැතිතුමාටත් කටයුතු කෙරුණේ ඒ ආකාරයෙන්මයි. අප සූදානම් මේ පිළිබඳව ඊයේ රාත්‍රියේ ප්‍රකාශයේ අන්තර්ගත වුණු පුවත් වාර්තාවත් නරඹන්නට අවස්ථාව දෙන්න දැන්. උදාහරණයෙන් නිකුත් දෙසැම්බර් මාස 30 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරය විසින් ලබා දුන් නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද පෙරවරුවේ අවලංගු කළා. ඒ අනුව එම මහාධිකරණ නියෝගය අද දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එය සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි රහස් පොලිසියට නියෝග කළේ. ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දුන් නියෝගයේ දෝෂ සහගතයයි තීන්දුව කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම තීන්දුව ඉවත දැමීමටද නියෝග කළා. ඉක්ුත් දෙසැම්බර් මාස 30 වනදා කොළඹ ලංකාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි රාජිත සේනාරත්න මහතා අප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරය විසින් ලබා දුන් නියෝගය අවලංගු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක තීන්දුව දෙමින් විනිසුරුවරයා මෙම නියෝගය අද පෙරවරුවේ ලබා දුන්නා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ රාජිත සේනරත්න මහතා අපමත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරය විසින් ලබා දුන් තීන්දුව නීතිමය වශයෙන් මෙන්ම සිද්ධිමය වශයෙන්ද දෝෂ සහගත බවයි. මෙම සැකකරු අපමත මුදා හැරීමෙන් පසුව අධිකරණය මගහැර යාමට අවකාශයක් නොමැති බවට ඔහු අපමත මුදා හැරීමේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරය විසින් පැමිණ තිබූ නිගමනය දෝෂ සහිත බවයි මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ. එමෙන්ම මෙම සැකකරුට අප ප්‍රදානය කිරීමට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරය විසින් ඔහු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලබා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් කැඳවීමට අවකාශ තිබූ බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එහෙත් මහේස්ත්‍රාත්වරිය එසේ කටයුතු නොකිරීම ගැටලු සහගත බවයි සඳහන් කළේ. බන්ධනාගාර පනතට අනුව රාක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන සැකකරුවෙකු රෝගී වූ විට බන්ධනාගාර රෝහලේ හෝ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන රාජ්‍යයේ පාලනය යටතේ ඇති රෝහලක පමණක් රඳවා තිබිය යුතු බව නීතිය සඳහන් වන බවද විනිසුරුවරයා පෙන්වා දුන්නා. ඒ අනුව සැකකාර රාජිත සේනරත්න මහතා රාක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීම බන්ධනාගාර පනතේ 65 වන වගන්තිය යටතේ නීතියට පටහැනි ක්‍රියාවක් බවද විනිසුරුවරයා මෙහිදී අවධාරණය කළා. මේ පිළිබඳව මහේස්ත්‍රාත්වරිය අප නියෝගය ප්‍රකාශයට පත් කිරීමේදී සිය අවධානය යොමු නොකිරීම දෝෂ සහිත බවද මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී අද ප්‍රකාශ කළා. නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකුම එක හා සමාන බවට ස්වර්ණමය සිද්ධාන්තයක් පවතින බවත් එක් පුද්ගලයෙකුට පමණක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දීම තුළින් සෙසු සිරකරුවන්ටද එම අයිතිවාසිකම් භුක්ති විඳීමට තිබෙන අවකාශය අහිමි වන බවත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා. සමස්තයක් වශයෙන් ගත් කල මෙම අප නියෝගය ප්‍රකාශයට පත් කිරීමේදී මහේස්ත්‍රාත්වරිය විසින් ඊට අදාළ සිද්ධිය හා නීතිමය කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීම දෝෂ සහිත තත්ත්වයක් බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු තිලකරත්න මහතා මෙම නියෝගය හරහා අධිකරණයේ මනස බරපතල ලෙස කම්පණය වන ආකාරයේ දෝෂයක් හටගෙන තිබෙන බවද සඳහන් කළා. ඒ අනුව රාජිත සේනාරත්න මහතා අපමත මුදා හරිමින් ඉකුත් දෙසැම්බර් මාස 30 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු අප නියෝගයේ ඉවත දමන බවට තීන්දුව කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරි පියවර ගැනීම සඳහා මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙසද නියෝග කළා. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා වර්තමානයේ රාක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන සැකකරුවන් පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචනයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුව තුළින් යහපත් මාර්ගෝපදේශයක් සැපීම සම්බන්ධයෙන් තමන් ස්තුතිවන්ත වන බවද සඳහන් කළා. මෙම නඩු තීන්දුව මගින් අප සම්බන්ධයෙන් දිවයිනේ සියලු මහේස්ත්‍රාත්වරුන්ට මෙම නඩු තීන්දුව මගින් අප සම්බන්ධයෙන් දිවයිනේ සියලු මහේස්ත්‍රාත්වරුන්ට හොඳ මාර්ගෝපදේශයක් සපයන නඩු තීන්දුවක් වනු ඇතැයිද රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කර තිබුණා. නීතිය ඉදිරියේ කවුරුත් එක හා සමානයි. ඒක අපි අහලා තියෙන දන්න කියන කාරණාව. හැබැයි ඒ වුණාට සිදුවන තත්ත්වය ඇතැම් වෙලාවට ඊට වඩා වෙනස් නිසා ජනතාවගේ යම් අප්‍රසාදයටත් බඳුන් වන අවස්ථා තිබෙනවා. මේ වාර්තාව අවසානයේ කියුණා මේ හොඳ පූර්වාදර්ශයක් විය හැකි බවටත් සාමාන්‍යයෙන් අපට දකින්න ලැබෙන සුලභ තත්ත්වය තමයි මෙවැනි විශේෂිත අය VIP ගණේලා සැලකෙන අය බොහෝ වෙලාවට රාජිත හිටපු ඇමතුමා පමණක් නෙවෙයි තව බොහෝ දෙනෙක් අපිට පෙන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා අනෙක් අයට ක්‍රියාත්මක වන ආකාරයට නොවේ එවන් අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියන චෝදනාව ජනතාව තුළින් තිබෙනවා කියන අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ අතර මේ සුදුවෑන් සිද්ධියට සම්බන්ධ කර ගැනුණු අනෙක් දෙදෙනා මේ පසුකාලීනව නාටකයක් විදියට තමයි අර්ථකථනය කෙරුණේ. සැබවින් මෙය නාටකයක් බවට පැහැදිලි වන ආකාරයෙන් ඒ අය පිළිබඳව තොරතුරු එළියට එන්නට පටන් ගත්තා සහ පසුකාලීනව ඒ ජවනිකාවට සම්බන්ධ වුණු දෙදෙනා වෙනත් වැරදි සම්බන්ධයෙන් නීතිය හමුවට පමුණුවන අවස්ථාත් අපට දකින්නට ලැබුණා. අපි ඒ සමග යොමු වෙමු තවත් කාරණා කිහිපයක් වෙත. ඊළඟට වඩාත් අවධානය දිනා ගන්නා කාරණාව බවට පත්ුනේ ඊයේ දවසේදී සුරාසල් විවෘත කිරීම පිළිබඳ කාරණාව. නමුත් ඊට පෙර මා කැමති මේ අරුණ පුවත්පතේ තියෙන මෙන්න මේ වාර්තාවටත් අවධානය දෙන්න. දැන් රාජිත මහත්මයා පිළිබඳව කතා කරපු වෙලාවේ ඔහු අවසානයේ ඊයේ රාත්‍රියේදී පල්ලන්සේන කඳවුරට රැගෙන ගියා කියන පුවතත් අපි වාර්තා කරලා ඉන්න වෙලාවේ මෙන්න මේ කාරණාව මීගමුවේ සැප සිර කුටිය ගැන සොයන්න වැලිකඩින් ලොක්කෙක් යවයි. පහුගිය දිනක ප්‍රධාන පුවතක් විදිහට පුවත්පත් කීපෙම වාර්තා වෙච්ච විශේෂයෙන් මව්බිම පුවත්පතේ අපට මතකයි ඉතා විශාල ඉඩක් වෙන් කරමින් වඩා අවධානයට ලක්වන ආකාරයෙන් වාර්තා කර තිබුණු පුවතක් මේ මීගමුව බන්ධනාගාරයේ එල්වාට්ටුවෙන් ශීතකරණයක් මයික්‍රෝවේව් උදුනක් ඇතුළු
ගෘහ උපකරණ සොයා ගැනීම පිළිබඳව හොට් ඔන්නම් හොට් කූල් ඔන්නම් කූල් දෙන්න පුළුවන් විදිහට සැප පහසුකම් සියල්ල සහිතව සුපිරි සිර ජීවිතය ගෙවන්නට ලැබෙන අවකාශය පිළිබඳව හෙළිදරව් වුණා මේ පුවතත් එක්ක. ඉතින් මේ සුපිරි සිර කඳවුර පිළිබඳව සිර කුටිය පිළිබඳව සොයා බලන්නට කියලා වැලිකඩෙන් ලොක්කෙක් යවුවයි කියන පුවත තමයි මෙලෙස වාර්තා වෙන්නේ. ඒ වගේම අපිට මතකයි ඊටත් දින කිහිපයකට පෙර ආතුව ඇතැම් වෙලාවට මහා පරිමාණයේ මද්‍රව්‍ය සම්බන්ධයෙන් එහෙම බන්ධනාගාරගතව ඉන්න වරදකරුවන් මහා පරිමාණ ජාවාරම්වලට සම්බන්ධ වූවන් බන්ධනාගාර නිලධාරීන්ට පවා අවුරුදු කාලයේ අවුරුදු තෑගි දීපු 5000 කොළ වලින් තෑගි දීපු අවස්ථා පිළිබඳ වාර්තා වුණා. හැම විටම මේ බන්ධනාගාර පද්ධතිය නිර්දෝෂී භාවය බන්ධනාගාර පද්ධතිය හැම විටම සාධාරණව ස්වාධීනව ක්‍රියාත්මක වීමේ වැදගත්කම තමයි මේ සියලු කාරණාවලින් පිනියන්නේ අපරාධවලට සහ අපරාධකරුවන්ට හයියක් නොවි සහ සහයක් සහනයක් නොවි. අපි ඊළඟ කාරණාවලට අවධානය යොමු කරමු. යතින් අපි කලින් කිව්වත් වගේ ඊයේ දවසේදී සුරාසල් විවෘත කිරීම පිළිබඳව අද මව්බිම වාර්තා කරනවා සුරාසල් අරි වැසූ දින 57ට කෝටි 2850ක පාඩුවක්. එසේ මෙසේ පාඩුවක් නෙවෙයි සාමාන්‍යයෙන් පහුගිය දිනවල කියුනේ දවසකට කෝටි 5 ඉක්මවන නැත්නම් වෙලාවට කෝටි 6 ඉක්මවන පාඩුවක් රාජ්‍යයට සිදු වෙනවා කියලා බදු ආදායම් අහිමි වීමත් එක්ක මේ සුරාසල් වසා තැබීම මත එවැනි තත්වයක් හමුවේ අවසාන වශයෙන් ඒ වගේම තවත් කාරණා පාදක වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකද පහුගිය දිනවල නිරන්තරයෙන් අපටත් මේ පුවත් වාර්තා ඇසුරින් ඉදිරිපත් කරන්නට වුණා බොහෝ ප්‍රදේශවල නීති විරෝධී මත්පැන් පෙරීම මත්පැන් ජාවාරම ව්‍යාප්ත වීම පිළිබඳව තොරතුරු. ඉතින් මේ සියල්ල අරබයා අවසාන වශයෙන් සුරාසල් විවෘත කරන. එහිදී ඇඳරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල සුපිරි වෙළඳසල්හි පිහිටා තිබෙන සුරාසල් පමණක් විවෘත කරන්නටත් ඒ වගේම අනිකුත් දිස්ත්‍රික්කවල සාමාන්‍ය පරිදි මේ සුරාසල් විවෘත කරන්නටත් තමයි නියෝග නිකුත් කෙරුණේ. ඒ පිළිබඳව පුවත් වාර්තා සෑම සෑම පුවත්පතකම වගේ වාර්තා අපට දකින්නට ලැබෙනකොට මේ පිළිබඳව අපට අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය තුළට වාර්තාවක් මුණ ගැසෙනවා. අප බලාපොරොත්තු වෙනවා එය දැන් ඔබ වෙත ඉදිරිපත් කරන්න. ඉන් අනතුරුව තවත් අතුරු කාරණා තිබෙනවා නම් අපිට එක්කාසු කරන්නටත් පුළුවන්. අපි දැන් ඒ වාර්තාව බලමු. මේ ඔබ දකින්නේ ඉන්දියාවේ දර්ශන. මේ ඉන්දියාව. මේ ඔබ දකින්නේ ලංකාවේ දර්ශන. මේ ඉන්දියාව නෙවෙයි. හැබැයි මේ හැසිරීම රටා දෙක දිහා බලනකොට නම් ලංකාව සහ ඉන්දියාව කියලා කියන්නේ වැඩි වෙනසක් නැති ආකාරයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. දින ගණනාවකට සති ගණනාවකට පසුව අපේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවුනත් සුරාසල් විවෘත කිරීමෙන් අනතුරුව පැවති අද දවසේ තත්වයයි ඔබ මේ දකින්නේ. දැඩි කොන්දේසි මත සුරාසල් විවෘත කිරීමට කටයුතු කර තිබුණත් මොන කොන්දේසිද මොන නිරෝධායන නීතිද සති ගානකට පස්සේ විවෘත කරපු මත්පැන් අලවිසැල දුටු සැනින් සියල්ල අමතක වූ මේ පිරිස කඩිමුඩියේ කොහොම හරි ඇතුල් වෙන්න උත්සාහ කළේ සුරාසැලට. COVID-19 වැනි භයානක මාරාන්තික වෛරසයක් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන පසුබිමක් තුළ සියල්ල අමතක කර දමා බෝතලයට යට වෙන්නට ඔබ උත්සාහ කරන්නට එපා.
ඔබ රැකපු ආරක්ෂිත ක්‍රියාමාර්ග ඔබේ කැපකිරීම අපි හැමෝගෙම කැපකිරීම සියල්ලම අවසන් මේ විදිහට සුරාසැල් අසල සියලු නීතීන් උල්ලංඝනය කරමින් ඔබ හැසිරෙන්නට පටන් ගත්තොත් සුරාසැල අසල ඔහොමනම් මේ සුරාසැලෙන් අරගෙන යන මත්පැන් බෝතලය විවෘත කරගත්තට පස්සේ නිවාසවල ගම්වල නගරේ රටේ මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? ඇතමුන් පෙන්වා දෙනවා මේ ආකාරයට අනවශ්‍ය තදබදයක් කලබලයක් නිර්මාණය කරන්නේ යලිත් සුරාසැල් වසා දැමීම සඳහා කිසියම් උත්තේජනයක් ලබා දීමට සහ ඒ තුලින් නීති විරෝධී මත්පැන් ජාවාරම තවත් සරුවට කරගෙන යන්නටය කියලා. කොහොමුණත් මේ පිළිබඳ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බලධාරීන් සොයා බැලිය යුතුයි. නමුත් මත්පැන් බෝතලයට පෙර ඔබේ පවුලේ රටේ ආරක්ෂාව පිළිබඳවත් ඔබ සිතන්න. බහිරව කන්දේ සමාධි බුදු ඇස සෙන්කඩ ගල ඊයේ සුරාසැල් විවෘත කිරීම පිළිබඳ ප්‍රවෘත්ති අංශයේ සැකසූ වාර්තාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට නොවැටුණාට ඇතමුන්ට ඒ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන නිසා ඒ පිළිබඳව අපි ඉතින් එහා කතා කරන්නට යන්නේ නැහැ. කෙසේ වෙතත් ඔය දර්ශන තුල නොතිබුණු ගත්තනම පාවිච්චි කරලා ලත්තනම ලොප්පුණු අයත් හිටියා කියන එකත් කියන්න ඕනේ. අපි පුවත්පතේ සඳහන් වෙන විවෘත කළ රට රැක ගැනීම ජනතාවගේ වගකීමක්. වෛද්‍ය නවීන්ද සොයිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එතුමා එලෙස මතක් කිරීමක් සිහි කැඳවීමක් සිදු කොට තිබෙනවා. අර කලින් අපි විරාමයට පෙර ආතු අවධානය යොමු කරපු කාරණාවත් එක්කත් සැසඳෙන නිසා තමයි මේ වෙලාවෙම මේ පුවත උපුටාගත්. ඒක එක පැත්තක්. තවදුරටත් තව බොහෝ ශීස්ත්‍ර තිබෙනවා සහ අවස්ථාවන් තිබෙනවා සිද්ධීන් තිබෙනවා. අප අවධානය යොමු කළ යුතු මේ රට යලි විවෘත කිරීමත් මොකද ඊයේ දවසේදී අර මුල් දිනේදී ප්‍රවාහනය සඳහා එහෙම තිබිච්ච නොතිබුණු අවධානයක් දැන් දකින්නට ලැබෙනවා පොදු ප්‍රවාහන සේවාවල. එහෙම විශේෂයෙන් බස් රථවලට ගොඩවීමේදී ඇතැම් වෙලාවට පොකුරු පිටින් පොදි කමින් බස් රථවලට එහෙම ගොඩ වෙන්නට දරන උත්සාහයන් පිළිබඳව දකින්නට ලැබෙනවා. එතකොට මතක් වෙන කාරණාවක් තමයි මේ ආකාරයෙන් මේ වෛද්‍ය නවීන්ද සොයිසා මහතා මතක් කරන්නේ විවෘත කළ රට රැක ගැනීම ජනතාවගේ වගකීමක් කියන එක. ඒක තැනක් නොතැනක් නෑ කොතනත් අපි ඒ කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම තමයි මෙලෙස පෙන්වා දෙන්නේ. ඔය අතර අපි දිවයිනෙත් වාර්තාවක් සඳහන් වෙන අනිකුත් පුවත්පත්වලත් යම් වාර්තා මේට අදාළ වෙන කාරණා ඇතුළත් වෙන සිදුවීමක් වෙත ගමන් කරමු. දිවයිනේ හැටියට නම් සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්ෂණ. පසුගිය වසරේ පාස්කුවරිදා සිදු කළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදු කරන විශේෂ පොලිස් කණ්ඩායමේ සහරාන්ගේ දේශනවලට සම්බන්ධ වූ කාන්තාවන් පිරිසක් සොයා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මකව තිබෙනවා. දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම්වලදී තමයි මේ තොරතුරු ආරම්භන වන්නේ. තින් අනතුරුව තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කරනවා. මේ පිළිබඳ තවත් තොරතුරු තිබෙනවා නම් ඒවා පිළිබඳව දැන ගැනීම සඳහා. ඔය අතරේ අරුණ පුවත්පත වාර්තා කරනවා රහස් පොලිසියෙන් අත්අඩංගුවටගත් අරාබි පාසලේ සිසුන් තිදෙනාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්. මේ සිසුන් තිදෙනාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා වගේම ඒ අය සහ මේ පිළිබඳව දැන් පරීක්ෂණ වලට කට උත්තර ගනිමින් සිටින තොරතුරු ලබා ගනිමින් සිටින පාර්ශව වලින් කියවෙන කාරණා අනුව ගත්තට පස්සේ මේට සම්බන්ධ තව තවත් පිරිස් ඒ වගේම නම් කියවුණු සැකේ යොමු වුණු අය මේ හා තිබුණු බැඳීම් සම්බන්ධකම් පිළිබඳවත් තොරතුරු දැන් ක්‍රමානුකූලව වාර්තා වෙමින් තිබෙනවා. නොමිලේ අධ්‍යාපනයේ සඳහා ලැබුණු ශිෂ්‍යත්වයක් මත අරාබි පාසලක ඉගෙනම ලැබමින් සිටි තම දරුවන් තිදෙනා රහස් පොලිසියෙන් බව පවසමින් අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීම නිසා මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 3ක් ගොනු කර ඇත. නීතිය කියන්නේ මේකයි. ඔන්නෝක තමයි අපි අර කලින් වාර්තාවෙත් කිව්වේ සැමට එක හා සමානයි කියලා. තාම වරදකරුවෝ වෙලා නැහැ. සැකකරුවෝ බවට හඳුනාගෙන සම්බන්ධතා තිබෙන බවට හඳුනාගෙන ප්‍රශ්න කිරීම වලට මේ දරුවෝ යොදාගත්තට පස්සේ විශේෂයෙන් යම් තොරතුරු දන්න නිසා මේ දරුවෝ ඒ අයව ප්‍රශ්න කිරීම වලට යොදාගත්තට පස්සේ අනෙක් පස්සෙන් එන්න පුළුවන් චෝදනාව තමයි අයිතිවාසිකම් කඩවීම පිළිබඳව. එවැනි තත්වයක් තමයි අපට මෙලෙස දකින්නට ලැබෙන්නේ. නීතියේ තිබෙන විවිධ පැතිකඩ පෙන්වා දෙන තත්වයක් අවස්ථාවක්. පාස්කු කොමිසම යලි වැඩ ආරම්භයි කියලත් ඔය අතරේම අපට පුවත් වාර්තාවක් අද අරුණ පුවත්පතේ දකින්නට ලැබෙනවා. COVID-19 වසංගතය සමග తాවකාලිකව නතර කළ පාස්කුවරිදා පිළිබඳ සොයා බලන පාස්කුවරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වැඩ කටයුතු යලි ආරම්භ කළ බව එම කොමිසමේ ලේකම් බුවනක හේරත් මහතා අරුණට පැවසු බව තමයි අරුණ පුවත්පත අද වාර්තා කොට තිබෙන්නේ.
මේ පිළිබඳව තවදුරටත් යම් වාර්තා තිබෙන්නට පුළුවන්. අපි දිනමින පුවත්පතේ දකිනවා එවැනි එක් වාර්තාවක් පිළිබඳව. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සිද්ධිය පියවර CIDA විමර්ශනයට ලක් කරනවා කියලා තමයි දිනමින පුවත්පත මේ පිළිබඳව අද වාර්තා කොට තිබෙන්නේ. ඒ වගේම දිනමින පුවත්පත බැලුව නිසා මෙන්න මේ කාරණාව වෙතත් අවධානය යොමු කරන්නට මා සිතුවා මේ අවස්ථාවේ මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා ආරක්ෂිතය අක්කර 30ක් වනසේ ගැසට් කරයි. ඇමති චන්ද්‍රසේනගෙන් උපදෙස් පුරාවිද්‍යා රක්ෂිතය බෙදා දුන් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ රක්ෂිතයේ අක්කර 17ක් බලෙන් අත්පත් කරගෙන අක්කර 11ක් ජයභූමි ඔප්පු ලෙස බෙදා දීලා මේ මුහුදු මහා විහාරය පිළිබඳව මෙලෙස සඳහන් වෙනකොට දිනමින පුවත්පතේ අද මව්බිම වාර්තා කරනවා මුහුදු මහා විහාරයේ සතු ඉඩම් යලි පවරා ගැනීමට ජනපති අගමැති අනින් පියවර. නැගෙනහිර ප්‍රදේශයේ එවැගේම උතුරේ පිහිටා තිබෙන බෞද්ධ සිද්ධාස්ථාන බොහොමයක අද තත්වය ඊටාම ඛේදනීයයි. අපට දැනගන්නට ලැබෙන ආකාරයට පුරාතන සෙල්ලිපිවල පුරාතන යම් සටහන්වල සඳහන් වෙලා තිබෙන ආකාරයට ගත්තාම සහ පැවතගෙන එන ආකාරය අනුව ඒ පිළිබඳව දන්නා කියන අය කියන කාරණා අනුව ගත්තට පස්සේ අක්කර 100,000 ගණන් පැවති මේ සිද්ධාස්ථානයක් අර 100 ගණන් භූමිය වෙන්කොට තිබුණු සිද්ධාස්ථානවල මෑත කාලීන තත්වය ඊටාම සෝචනීයයි. ඒ බොහෝ ඉඩම් බොහෝ අය විසින් විවිධ හේතු මත විවිධ කාලවල විවිධාකාරයෙන් අත්පත් කර ගැනීම සිදුව තිබෙනවා. එවැනි තත්වයක් තමයි මුහුදු මහා විහාරයට අත් වෙලා තිබෙන එක පසකින් මේ ඉඩම් අත්පත් කර ගැනීම වගේම ඒ පුරාවිද්‍යාත්මක වටිනාකම නටබුන් විනාශ කිරීමකුත් මේ ස්ථානවල දකින්නට ලැබීම තමයි වඩාත් ඛේදනීය තත්වය. නිසා ඇතැම් අයට යම්කිසි ගැටලුවක් එනවා නම් මොකටද මේ තරම් ඉඩම් මේ රටේ ජනතාවට ඉන්න හිටින්න තැන් නැති අය ඉන්නකොට එකම මේ පර්චස් එකක් ඇතුලේ මේ පර්චස් එකක් ඇතුලේ බොහෝ දෙනෙක් සිර වෙලා ඉන්නකොට මේ තියෙන ඉඩම් කඩම් ටික බෙදලා දීමේ වරද මොකක්ද කියලා ඇතැම් වෙලාවට හිතෙන්නට පුළුවන්. නමුත් මේ භූමිය යට මේ පොළොවේ පස් වලින් වැහිලා වටිනා කියන ඉතිහාසයක් යට වෙලා තිබෙන බව අප අමතක නොකළ යුතුයි. ඉතින් ඒ නිසා මේ ස්ථාන පුරාවිද්‍යා අංශ වලින් කරන කැණීම් වලින් අදටත් ඒ ඓතිහාසික සාධක නටමුන් මුණ ගැසෙනවා. ඒ නිසාම තමයි මේ සිද්ධාස්ථාන වලට මේ ඉඩකඩ භූමිය වෙන්කොට තිබෙන්නේ. ඒ වගේම අප සවත් සිහිපත් කළ යුතු කාරණාවක් තිබෙනවා. මේවට බොහෝ වෙලාවට වැව් අයිති, ඒ වගේම කුඹුරු අයිති, අක්කර 100 ගණන් කුඹුරු අයිති වෙලා තියෙනවා මේ විහාරස්ථාන වලට. බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ අතීතයේ ඉඳලා අප දන්නා තත්ත්වය නම් මේ කුඹුරු වල කෙරෙන ගොවිතැන් වලින් උපයා ගන්නා සපයා ගන්නා මේ බත සපයන්නේත් ඒ ගම්මුන්ට ඒ ජනතාවටම තමයි ඒවා පරිභෝජනය කරන්නේ. ඒ අය තමයි වගා කරන්නේ. පන්සලට කොටහක් ලැබෙනවා. මෙවැනි තත්ත්වයක් තමයි අප දන්නා සාමාන්‍ය තත්ත්වය. හැබැයි දැන් වෙනකොට මේ සියල්ල බොහෝ සෙයින් වෙනස්ව ඇති බවත් අපි අවබෝධ කරගත යුතුයි. කෙසේ හෝ මේ ಜಾති ආගම් බෙහෙදයකින් තොරව මොන ආගමට මොන ජාතියට අයිතිවාසිකම් කිව්වත් මොන අය නිර්මාණය කළත් මේ සමස්ත ශ්‍රී ලංකාවට අයිති වටිනා ස්ථාන සමස්ත ශ්‍රී ලංකාවම ලෝකාකර්ෂණයට බඳුන් වන ස්ථාන සහ බඳුන් වන තැන් නිසා ඒ වගේම ස්ථානවල පිහිටීම් නිසා අපට ලෝකයක ආකර්ෂණය හිමි වෙලා තියෙද්දි අප ඒවා නැති කර ගන්නට උත්සාහ කරන්නේ ඇයි කියන එක තමයි අපට අහන්නට තිබෙන පැනය. සතුටු වෙනවා එක ආකාරයකින් මේ කෙරෙහි අවධානය යොමු වෙලා ඒවා සංරක්ෂණයට යම් ආකාරයක පියවර ගැනීම පිළිබඳව. ඊළඟට අපි ඒ සමගම අවධානය යොමු කරන්න හිතුවා දැන් මේ දෙස් විදෙස් ආකර්ෂණයට ශ්‍රී ලංකාව නතු වීම පිළිබඳව සඳහන් කරපු නිසා මෙන්න මේ කාරණාව ගැනත් මව්බිම පුවත්පතේ තිබෙන මුල්පිටු වාර්තාවක් සංචාරක ආයතනවලට ප්‍රසන්නගෙන් සහනයක්. සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතනවල හා පුද්ගලයන්ගේ ලියාපදිංචි අලුත් කිරීමේ ගාස්තුව වසරක කාලයකට අය නොකිරීමට තීරණය කොට තිබේ. නැවත යන්න වෙනවා ගිය අවුරුද්දට පාස්කුරිදා ප්‍රහාරය දිහාවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මතක් කරන්න වෙනවා. ඒ සිද්ධියත් එක්ක කඩා වැටුණු ලංකාවේ සංචාරක ව්‍යාපාරය යාන්තම් ඔලුව උස්සගෙන එනකොට තමයි මේ කොරෝනා වසංගතයට මුහුණ පාන්න වෙලා හාන්සි වෙන තත්වයටම ආවේ. දැන් ඊටාම අපහසු වෙලා තියෙනවා යලිත් නංවා ගන්නට. හැබැයි අපිට යම් කොලේලි දැල්වෙන ආකාරයක් සහනෙලි පෙනෙන ආකාරයකුත් දකින්නට ලැබෙනවා. මම එක අවස්ථාවක් සඳහන් කරන්නට කැමතියි. ලෝකයේ සංචාරකයන් පිළිබඳ අවධානය යොමු කරන අංශ ආයතන ශ්‍රී ලංකාව කෙරෙහි වඩා අවධානය යොමු කොට තිබෙන බව අපට දකින්නට ලැබුණා. පහුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබූ සිද්ධියක් නිසා
දැනට මේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ රටවල සංචාරකීන්ට විවිධ අපහසුතාවන්ට මුහුණ පාන්නට වෙලා තියෙනකොට විවිධ අඩන්තේට්ටම්බලට ස්වදේශිකයින් අතින් මුහුණ පාන්නට වෙලා තියෙනකොට ශ්‍රී ලංකාවේ ජනතාවත් ශ්‍රී ලංකාවේ රජයත් විදේශිකයින් වෙනුවෙන් අනුගමනය කරමින් තිබෙන ක්‍රියාපිළිවෙත පිළිබඳව ලෝකයේ ප්‍රශංසාවට බඳුන් වී තිබෙනවා. ඒ නිසාම ඔවුන් සඳහන් කරනවා ඒ ආයතන රටවල් සමාගම් විශේෂයෙන් ඉදිරියේදී මේ තත්ත්වය සමනය වූ පසු සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයේහිලා ශ්‍රී ලංකාවට සහාය දක්වන්නට ඕනේ කියලා. ඒ කියන්නේ අපට සුබවාදී පැත්තක් පිළිබඳ යම් බලාපොරොත්තුවක් තබා ගන්නට පුළුවන්. අප ඔවුන්ට සැලකීම මත පෙරලා කෘතගුණ දැක්වීමක් ඉදිරි කාලයේදී ලෝකීය ජනතාවගෙන් සංචාරක කර්මාන්තය තුළ සිදුවන්නට බොහෝ සෙයින් ඉඩකඩ තිබෙනවා. අරුණ වාර්තා කරනවා දෙස් විදෙස් සංචාරකයන්ට ජූලියේදී හෝටල් විවෘතයි කියලා. ඒ කාරණාවට සම්බන්ධ නිසා එයත් අපි පුටා ගැනීම සිදු කළා. ඊළඟට අපි අවධානය යොමු කරන තවත් කාරණාවක් තමයි මේ දිවයින පුවත්පත ඇසුරින් ඒට ආරම්භයක් ලබා ගමු. ලේකම්ලා පත්කිරීම අයිති ජනපතිට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමේ ලේකම් විදුල රෝහණ ද සිල්වා. පහුගිය දිනවල එකම දිනේ ලේකම්වරු 7 දෙනෙක් පත්කිරීම පිළිබඳවත් අප තොරතුරු වාර්තා කළ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළුව මේ ලේකම්වරු පත්කිරීම පිළිබඳව දැන් ඇතැම් මත ඉදිරිපත් වෙමින් පවතිනවා. ඇතමුන් අගය කරනවා, ඇතමුන් ඒ විවේචනය කරනවා, දෝෂ දර්ශනයට ලක් කරනවා. ඒ අතර දිවයින පුවත්පතේ තවත් වාර්තාවක් තියෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම් මාටිගල සදුදා සිට අලි වැඩ ආරම්භයි. සමාජ ජාලාවල ගාමිණී සෙන්රත් ගැන යන කතාව බොරු. විවිධ අය පිළිබඳ විවිධ කතා පැතිරලා යනකොට අපි දකින තවත් වාර්තාවක් අරුණ පුවත්පතෙන් මේට එක්කාසු කරන්න ඕනේ මේ ලේකම්වරු පිළිබඳවත් මේ සම්බන්ධ නිසා. අමාත්‍යාංශ ලේකම් පුටුවලට පරිපාලන ප්‍රවීණයන් පත් කරගන්න. මෙහෙම කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමාත් මේ රට දේශපාලනයේ ඉතාමත්ම පරිණත අත්දැකීම් සම්භාරයක් සහිත කෙනෙක්. ඉතින් එතුමා කියනවා අමාත්‍යාංශ ලේකම් පුටුවලට පරිපාලන ප්‍රවීණයන් පත් කරගන්නට කියලා. හැබැයි වර්තමානයේ ක්‍රියාත්මක වෙන පරිපාලනය වර්තමානයේ රට හසුරුවන ආකාරයේ වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රමුඛත්වයේ මත පැවති රජය හා පැවති නායකයින්ට අනුව සාපේක්ෂව වෙනස් තත්ත්වයක් තමයි අපට ඇතැම් තැන්වලදී දකින්නට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ හිටපු අගමැතිතුමා කියන කාරණාවට කෙලිස් අවධානය යොමු වෙවිද කියන්නට බෑ. මේ පත්කිරීම වල යම් වෙනසක් තවමත් සිදු වෙලත් නැහැ. ඒ පත්කිරීම නිවැරදි පත්කිරීම බවට තමයි රජය විසින් අනුමත කොට තිබෙන්නේ. වර්තමානයේ තිබෙන තත්ත්ව අනුව ගත්තට පස්සේ මව්බිමෙත් තියෙනවා ලේකම් දුරවලට පත් කළ යුත්තේ පරිපාලනය ගැන දන්නා අයයි. බොහෝ සෙයින් මෙලෙස මේ ගැන අවධානය යොමු වෙන්න කතා කරන්න හේතු වෙන්න ඇති කියලා අප විශ්වාස කරනවා. විශේෂයෙන් ආරක්ෂක අංශවලට සම්බන්ධව කටයුතු කළ ප්‍රවීණයින් ඒ විෂයට ප්‍රවීණත්වයක් දරන්නන් අමාත්‍යාංශවල ලේකම් වලට රජයේ ඉහළ තනතුරු වලට පත් කිරීම බොහෝ විට පහුගිය කාලේ අපට දකින්නට ලැබිච්ච තත්ත්වයක්. ඒ නිසා ඇතමුන් මේ මිලිටරිකරණය විදිහට අර්ථ ගන්නවටත් උත්සාහ කරමින් හිටියා සහ උත්සාහ කරනවා රට ඍජුව නොවේ නමුත් වක්‍රාකාරයෙන් හමුදා පාලනයකට නතු වෙමින් තිබෙනවාද කියන ප්‍රශ්නය නිසා ඇතමුන් නගනවා. හැබැයි අවසාන වශයෙන් මධ්‍යස්ථව රටක් විදිහට බලනකොට කවුරුන් හෝ අතින් නිසාකාරික පරිපාලනයක් දූෂණයෙන් බිහිෂණයෙන් තොරව සිදු වෙනවා නම් නිවැරදි ආකාරයෙන් ජනතාව ඒ පිළිබඳව නිවැරදි තීන්දුවක් ගන්නේවි. අපි තවදුරටත් කාරණා ගණනාවකුත් තියෙනවා ඉදිරිපත් කරන්නට. ඒ අතරේ 7:05 කතා බහත් සූදානම් වෙනවා. මේ පුවත් අතර සැරිසරන්නට ඕනේ තවත් සියත මොර්නිං ෂෝ එකේ අපි යලිත් අවසාන වශයෙන් අවධානය යොමු කරමින් තිබුණු කාරණාව අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීම පිළිබඳ කාරණාවේ අපිට තවත් අදහස් එක්වීමක් මුණ ගැසුණා. මේ අතරේ අපේ ප්‍රවෘත්ති ප්‍රකාශය අන්තර්ගත වෙන ලක්ෂ්මන් කිරියල් හිටපු අමාත්‍යතුමා සභානායකතුමා එතුමා මේ ගැන දරන අදහස විපක්ෂයේ විශේෂයෙන් මේ විවේචනයට ලක් කරනවා. දැන් හිටපු අග්‍රාමාත්‍යතුමාගේ විවේචනයත් අපි ඉදිරිපත් කරා මේ පිළිබඳව. අපි බලමු එතුමා මොකද කියන්නේ කියලා. අමාත්‍යාංශ ලේකම්වරු ගණනාවක් පත් කරලා තියෙනවා. අපේ අවධානය යොමු වෙලා තියෙන විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට විශ්‍රාමික මේජර් ජෙනරල් වරයෙකු පත් කිරීම සම්බන්ධව. ඉතාමත් පැහැදිලි මේ විශ්‍රාමික හමුදා නිලධාරී මේජර් ජෙනරල් වරයෙකු පත් කරලා තියෙන්නේ ඉදිරි කාලයේදී රජයට අවශ්‍ය සෞඛ්‍ය වාර්තා ලබා ගන්න. සෑම රැස්වීමකම සෞඛ්‍ය නිලධාරීන් කිව්වේ කොවිඩ් වසංගතය යම්කිසි පාලනයකට යටත් කරලා තිබ්බට එහි අවදානම පහ වෙලා නැහැ කියලා. තාම ඇතිවරණයක් පවත්වන්න වාතාවරණයක් නැහැ. මොකද දුරස්ථභාවය නැති කෙරුවොත් පැතිරීම ඉක්මන් වෙනවා. ඉතින් ඉදිරියේදී මැතිවරණ කොමසාරිස්වරයාත් නිලධාරීත් හම්බුනාම ආණ්ඩුවට අවශ්‍ය වාර්තා මේ ලේකම්වරයා හරහා ලබා දෙන්න පුළුවන්. ඔවුන් වාර්තාවක් ලබා දෙයි කොවිඩ් වසංගතය පහ වෙලා දැන් මැතිවරණේ තියන්න සුසු කාලය කියලා. අද කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලක් ආරම්භ වෙලා තියෙනවා.
ඉතින් අපිත් අනවශ්‍ය විදියට ඉක්මන් කෙරුවොත් අපේ රටෙත් මේක සිද්ධ වෙන්න පුළුවන්. මේ වගේ අමාත්‍යාංශ ලේකම්වරු මේ නාම යෝජනා බාර දීපු අවස්ථාවක වෙනස් කිරීම නීතියටත් පටහැනි සාර ධර්ම වලටත් පටහැනි. මැතිවරණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පියවරක් ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ චෝදනාව ඇතුලේ මුලින් නම් අහන්නට තිබුණේ අනුමාන කළ පුරෝකථනයක්. ඒ කියන්නේ මේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක් පත් කිරීම මත රාජ්‍යයට අවශ්‍ය විදිහට සංඛ්‍යාදත්ත වාර්තා ලබා ගැනීමට දරන උත්සාහයක් විදිහට. ඒ වගේම අවසාන වශයෙන් කියුණා මේ නාම යෝජනා කැඳවා තිබෙන අවස්ථාවක ලේකම්වරු එහාට මෙහාට මාරු කිරීම, අයින් කිරීම, අලුතින් පත් කිරීම, එහි ඇති නීත්‍යානුකූල භාවය පිළිබඳව අප බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ රාජ්‍ය පාර්ශවයෙන් මේ පත් කිරීම පැත්තෙන් යම් පිළිතුරක් ලබා දිය යුතු තැනක මේ කාරණාව තිබෙන බව හැඟෙන නිසා ඒ පැත්තෙනුත් යම් පිළිතුරක් ලැබුණා. මේ අත් ඔබට ඉදිරිපත් කරන්න අප සූදානමින් ඉන්නවා. ඔය අතරේ අද මෞබිම පුවත්පතේ මුල්පිටු වාර්තාවක් දකින්න පුළුවන්. GMO එකෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කොරෝනා සැලැස්මක්. ආසාදිතයින් වැඩි වුණොත් ගැසට් කරන්න කියයි කියලා තමයි එහි සඳහන් වෙන්නේ. කියන්නේ පවතින තත්ත්වය අනුව අප යම් හොඳ තැනක ඉන්නවා කියලා කිව්වත් ඉදිරි කාලය තීරණාත්මක වෙන්න පුළුවන්. දැන් අපිට අර ආරම්භයේදීම වගේ ඊයේ රටේ දකින්න ලැබිච්ච තත්ත්වයේ සුරාසල් විවෘත කිරීමත් එක්ක දැන් අපිට බොහෝ වෙලාවට දකින්න පුළුවන්කම තිබෙනවා සුපිරි වෙළඳසල් ආශ්‍රිතව ඊළඟට සැලෝන් රූපලාවන්‍යාගාර විවෘත කිරීමත් එක්ක මේ හැම තැනම ඉදිරියේදී යම් ආකාරවල තදබද ඇති වෙන්නට පුළුවන් නිසා අවදානම තවදුරටත් දැඩි ලෙස පවතින බව අපි අවබෝධ කරගත යුතුයි. ඒ අනුව තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් මේ ආකාරයෙන් අමාත්‍යාංශයට කොරෝනා සැලැස්මක් ඉදිරිපත් කරාට කටයුතු කරනවා කියලා දක්වන්නේ. ඔය සමගම අපි සූදානම් වෙනවා තවත් කාරණා කීපයක් වෙත අවධානය දෙන්නට. ඉන්න එකක් තමයි මේ ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවක අපට මුණ ගැසෙනවා ගෙවුණු දින 13ේදී කොළඹින් කොරෝනා නෑ කියන එක. ඒ ගැන සම්බන්ධ වාර්තාවක් ගත නිසා මේ වෙලාවේ මේකත් උපුට ගමු. මහනගර සභා ප්‍රධාන වෛද්‍ය නිලධාරී කියයි ගෙවුණු දින 13ේදී කොළඹින් කොරෝනා නෑ. ඒ වගේම අපිට ඊට දකුණු පසින් දකින්න පුළුවන්කම ලැබෙනවා කොරෝනා අලුතින් හමු වුණොත් සතියක ඇඳිරිය නෑ කොළඹ ගම්පහ දිගටම. හමු නොවුනොත් කොළඹ කොරෝනා අලුතින් හමු නොවුනොත් සතියක ඇඳිරිය නෑ කියලා තමයි කියන්නේ. දැනට පවතින තත්ත්වය අනුව ඇඳිරි නීතිය ලිහිල් කළත් සතියක පවත්වාගෙන යනවා කියන එකනේ කියන්නේ. නමුත් අලුතින් රෝගීන් හමු නොවුනොතින් ඇඳිරි නීතිය ලිහිල් කළ තත්ත්වයේ ආකාරයෙන් පවත්වාගෙන යන්නට පුළුවන් කියලා තමයි කියන්නේ. කොළඹ ගම්පහ නම් දිගටම පවතිනවා කියලා. මේ අතරේ රාජ්‍ය පැත්තෙන් මේ පිළිබඳව යම් අදහස් දැක්වීමක් ඊයේ දවසේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා සම කැබිනට් ප්‍රකාශකතුමා විසින් සිදු කරනු ලැබුවා. අනිකුත් දකුණු ආසියාතික රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාව සිටින තත්ත්වය පිළිබඳව සහ ඒ යම් සාධනීය ලක්ෂණ පෙන්눔 කරනවා කියන එක. අපි ඒ අදහස් දැක්වීම වෙත අවධානය යොමු කරමු. ලෝකේ පුරා ප්‍රසිද්ධියට පත් වුණා. විශේෂයෙන් සාක්කලාපේ රටවල් වල ඒ අතරිනුත් ප්‍රධාන රටවල් ලෙස සැලකෙන ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය කියන රටවල් හතර සමග පර්යේෂණාත්මක අධ්‍යයනයක් කරලා තිබුණා. කොවිඩ්-19 වසංගතය මැඩ පැවැත්වීම හා සම්බන්ධ. ඒ අනුව අසල්වැසි විශාලතම රාජ්‍ය ලෙස සැලකෙන ඉන්දියාවේ විශාල ජනගහන ප්‍රදේශ ලෙස සැලකෙන පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ කොවිඩ් වසංගතයේදී සහ සෞඛ්‍ය අංශවල අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් පිළිබඳ විවිධ සාධනීය දර්ශක රාශිය පාවිච්චි කරලා ඒ පර්යේෂණය කරලා තිබෙනවා. මේ රටවල් හතර අතරින් කොවිඩ් වසංගතයේ මැඩ පැවැත්වීම සඳහා ඊටම සාර්ථක වූ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම තිබෙන රට ලෙස අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමකට ලක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සියලු දෙනා ආඩම්බර විය යුතු වෙනවා කියලා තමයි අපි හිතන්නේ. ඔබ හොඳින් දන්නා පරිදි දවසකට 100 ගණන් දහස් ගණන් ජනතාව මියන් රටවල් තිබියදී ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවකට සීමා කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔව් ඒ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාගේ අදහස් දැක්වීම අනිකුත් ආසියාතික දකුණු ආසියාතික රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාව සිටින තත්ත්වය පිළිබඳ මේ කොරෝනා වෛරස පාලනය හමුවේ. ඊළඟට අපි දිවයින පුවත්පතේ මෙන්න මේ පුවතට අවධානය දෙනවා මහින්ද සුමන්තිරන් සාකච්ඡාවක්. මෙහි දිගුවක් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා අද දින මින පුවත්පතේ. එහි සඳහන් වෙනවා පුවත් වාර්තා දෙකක් එක ළඟ මුල් පිටුවේම බලය බෙදුවොත් මේ ආණ්ඩුවට TNA සහාය දෙනවා. හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්. ඊට දකුණු පසින් තියෙනවා ආනන්ද සංගරී කියයි කියලා. සුමන්තිරන් හැමදාම ආණ්ඩුවට හිතවාදී. දෙමළ ජනයා රවටන්න TNA නාට්‍ය රංග දක්වනවා කියලා තමයි ආනන්ද සංගරී මහතා
චෝදනා නගන්නේ සුමන්තිරන් මහතාගේ මේ ප්‍රකාශය හමුවේ සහ හැසිරීම හමුවේ. නමුත් සුමන්තිරන් මහත්මයාගේ යම් චෝදනාවක් ඊයේ දවසේදී අපට මාධ්‍ය හමුවේ දකින්නට ලැබුණා. ඔවුන් මේ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එක්ක සාකච්ඡා කොට තිබුණා. ඒදී යම් ලයිස්තුවක් ලබා දෙන්නට කියලා නිර්දේශ කරන්නට කියලා අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කළා තිබුණා කියලා අධීක්ෂණය කරන්නට. නමුත් තමන්නේට සූදානම් වෙනකොට වෙනත් පාර්ශවයක් ඩග්ලස් සේවානන්ද මැතිතුමාලාගේ පාර්ශවය කලින්ම අග්‍රාමාත්‍යවරයා හමු වෙලා මේ ලයිස්තු ඉදිරිපත් කරලා කටයුතු කරා කියලා දැඩි චෝදනාවකුත් තිබෙනවා. කෙසේ වෙතත් අපට පෙනී යන තත්ත්වය තමයි මෑත කාලීනව උතුරේ නැගෙනහිර දමිළ දේශපාලන ලක්ෂයන් අතරේ බෙදීම් සහ ඔවුන් අතරේ තිබෙන මත ගැටුම් දැඩි ලෙස එකම කාරණා පිළිබඳවත් විවිධ අර්ථකථන බොහෝ වෙලාවට දකින්න ලැබෙන තත්ත්වයක් තමයි දකින්නට ලැබෙන්නේ. විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානයේ බෙදීම් පහුගිය කාලෙදී අපිට දැඩි ලෙස දකින්නට ලැබුණා. ඊළඟට අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පත ඇසුරෙන් වාර්තා කිහිපයක් වෙත. කොරියානු රැකියා වැඩපිළිවෙල යලි ආරම්භයි කියලා පුවත් වාර්තාවක් අද දිනමින මුල් පිටුවේ දකින්නට ලැබෙනවා. පාසල් සිසුන්ට පෝෂණ මල්ලක් දෙන්න ලෝක ආහාර වැඩසටහනින් මිලියන 80ක්. ඔබට මතකයේ ඇති පහුගිය දිනක අප පුවත් වාර්තාවක් ඉදිරිපත් කළා මේ පාසල් සිසුන්ට පෝෂණ මල්ලක් ලබා දීම පිළිබඳව විශේෂයෙන් දුෂ්කරතා මැද පාසල් එන දරුවන්ට එවැනි අගහිගකම් ඇති පවුල්වල දරුවන්ට මේ ලබා දීම සඳහා අවධානය යොමු කොට ඇති බව ඊටාත්ම ප්‍රශංසනීය වැඩපිළිවෙලක් විදිහට තමයි අපට පෙනී යන්නේ. මේ ගැන මම දැක්ක තවත් තැනක මව්බිම පුවත්පතෙත් යම් වාර්තාවක් තියෙනවා. පාසල් සිසුන්ට පෝෂණ මල්ලක් දෙන්න මිලියන 80ක ලෝකාධාරයක් ලැබෙන බව ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන අමාත්‍යවරයා උපුටා දක්වමින් මව්බිම අද වාර්තා කොට තිබෙනවා. ඊළඟට අපි දිනමින පුවත්පතේම දකිනවා මුල් පිටුවේ හැඳුනුම්පත් නිකුතුවේ එක්දින සේවාව తాවකාලිකව නවතයි විශේෂ වැඩපිළිවෙලකින් හදිසි ඒවා ගෙදරටම කියලා තවදුරටත් සඳහන් වෙනවා. හැඳුනුම්පත් එක්දින සේවාව తాවකාලිකව නවත්වා තිබීම පිළිබඳව දිනමින එලෙස වාර්තා කරන්නේ. ඒ අතරේ ඡායාරූප සහිතව වාර්තා කරනවා මේ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලක් ලංකාවේ පවතිනවා. එයට දිනපතාම ආධාර උපකාර ලැබෙමින් එය ඉහළ යන තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ රුපියල් මිලියන 5ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව අග්‍රාමාත්‍යතුමත් දිනේෂ් ගුණවර්ධන අමතුමත් ඉන්න ස්ථානයේම ජනාධිපතිවරයා වෙත මෙලෙස පිළිගැන්වූ අවස්ථාව තමයි අපට දකින්නට ලැබෙන්නේ. තවත් වාර්තා කිහිපයක්ම තිබෙනවා ඔබට ඉදිරිපත් කරන්න ඊට පෙර යලිත් විරාමයක්. අනුග්‍රහය වැඩි දියුණු කළ නව පෝෂක සංයෝගයකින් බලගැන්වුණු නෙස්ටමෝල්ට්. නෙස්ටමෝල්ට් 100% සූදානම්. From Nestle. මාමේ ලාෝජී පැකට් එක. ළමයෝ දුවේ සල්ලි ඇයි මාමේ මම දුන්නේ නැද්ද? නෑ ඉතුරු සල්ලි ලාෝජී දැන් ගණන් අඩු කළා. ලෙන්ගතුකම වැඩි කරගන්න ලාෝජී රුපියල් 50ට අඩු කළා. මාමේ එන්න අපිට එකක් බොමු. ඇහෙනවද මේ හිස් වීදි පුරා දෝංකාර දෙන ඒ හඬ? ඒ තමයි අපේ රටේ හද ගැස්ම. මේ පාරවල් පුරා වෙනදට රට කරතියාගෙන ගිය මිනිස්සුන්ගේ, රටේ ආර්ථිකය තල්ලු කරගෙන ගිය මිනිස්සුන්ගේ, රටේ ආර්ථිකය වෙනුවෙන් උගුර ලේ රහ වෙනකන් කෑ ගහපු මිනිස්සුන්ගේ ජීවිතවල හඬ අද මොහොතකට නතර වෙලා රටේ හද ගැස්ම ටිකක් අඩපණ වෙලා. අපි පියවරෙන් පියවර හඬින් හඬ එකතු කරලා අපේ රටේ හදවත නැවත පනගන්වන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මුළු ලෝකෙටම ඇහෙන්න ආයෙත් හුස්ම ගන්න. ඉතින් ඔබත් සූදානම්ද රට පනගන්වන මේ මෙහෙයුමට එකතු වෙන්න? රීස්ටාර්ට් ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදේශය යටතේ මෙහෙයුමට සවිය ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් මාකටිං. මයික්‍රෝකැල්සියම් සහ ප්‍රෝෆ්ලෝරයිඩ් සහිත සිග්නල් ස්ට්‍රෝං ටීත්. දත්වල ඇති ඇසට නොපෙනෙන කුඩා සිදුරු දත් කුහර බවට පත්වීම වළක්වා දත් ශක්තිමත් කරයි. සිග්නල් ස්ට්‍රෝං ටීත්. If you are bad,
I am your dad. සියත සතියේ සිනමාව සෑම සතියේ දිනකම දහවල් 12:30ට අනුග්‍රහය දේශීය බිරුවන් උදෙසා නොමිලේ පිදෙන ආවරණය විරු අභිමන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකෙන් අපේ හිස නිදහසේ තියන්න වෙහෙසෙන ඔබට හදවතේ ප්‍රණාමය. ඩෙන්ඩෙක්ස් ප්‍රෝස්කැල්ප් හිසට නිදහස. හැෆෝල් කියන්නේ ඩැමේජ් කොණ්ඩයක සලකුණක්. ඩබ් වල ඇති නියුට්‍රිලොක් සීරම් ඔබේ හිසකෙස් මුල සිට පෝෂණය කර හිසකෙස් වැටි යාම 90% දක්වා අවම කරයි. ඩබ් හැෆෝල් රෙස්කියු. රුපියල් 249කට දැන් unlimited YouTube dialog 4G video blaster අදම ඇක්ටිවේට් කරගන්න. දඹල දැක්ක ගමන් අදත් විජ ට්‍රබල් ෂුවර්. ඇයි ට්‍රබල් කරගන්නේ? no fried rice toast තියනවනේ. இது ஒரு ஹியூமன் இன்ட்ரெஸ்ட் ஸ்டோரி. நல்லது தம்பி, முதுக பார்த்துட்டல, நீ பார்க்காத மூஞ்சி ஒண்ணு இருக்கு, அதையும் பார்ப்பேன். අනුග්‍රහය දේශීය බිරුවන් උදෙසා නොමිලේ පිදෙන ආවරණය විරු අභිමන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකෙන් අපේ හිස නිදහසේ තියන්න වෙහෙසෙන ඔබට හදවතේ ප්‍රණාමය. ඩෙන්ඩෙක්ස් ප්‍රෝස්කැල්ප් හිසට නිදහස. දැන් කැමරෙන් ලැබෙන්නේ HD Glow එකක්. ඒ මොකක්ද? විටමින් තෙරපි මගින් ඔබේ සම දීප්තිමත් කරමින් ලබා දෙන වැඩි දියුණු ග්ලෝ එකක්. නව Fair and Lovely. එහි ඇති විටමින් B3, B6, C සහ E මගින් ඔබේ සමටත් HD Glow එකක්. නව Fair and Lovely Advanced Multivitamin. නගරාධිපතිතුමා ඉන්නේ මස්සිනක ප්‍රශ්න විසඳන්න නෙවෙයිනේ. තිරන්ත පැන්නට වැඩිය ලොකු ප්‍රශ්නයක් මෙතන ඇති වෙනවා. එතකොට කාටවත් කරදරයක් නැහැ. අලතුරු බීම් එක සැන්ඩි කරලා වොඩ්කා තමයි බොන්න ඕනේ. මගේ පැටියට සම කුච්චි කුච්චි සොෆ්ට් උනේ 100% පිරිසිදු ඔලිව් ඔයිල් සහ රිච් මොයිස්චර් තියෙන පෙයා සබන් නිසායි. ඒ ලදරු සම වෙනුවෙන් විශේෂයෙන් නිෂ්පාදිතයි. ඒ වගේම සමය ඇති විෂ බීජ සුමුටුව සෝදා හරිමින් පැටියාගේ සොෆ්ට් සම සුරකිනවා. මොබිටෙල් රීලෝඩ් සහ පසුගියුම් බිල්පත් ගෙවන පහසුම ක්‍රමය. දැන් අවධානය යොමු කරන්නේ මව්බිම පුවත්පතේ මුල් පිටු තුල සඳහන් තවත් වාර්තා කිහිපයක් වෙත. ඉන්න එකක් තමයි නීතිපති බෑකී නිසා පෙත්සම්වලට ඡන්ද කොමිසමෙන්ම නීතිඥයන්. මැතිවරණ කොමිෂන් සභාව වග උත්තර කරවන ලෙස නම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් පෙනී සිටීමට මැතිවරණ කොමිෂන් සභාව නීතිඥවරු යෙදවීමට යන බව දැනගන්නට ඇති බව මේ පුවත තවදුරටත් විස්තර කරනවා අද මව්බිම පුවත්පත. ඒ වගේම අපි දකිනවා තවත් වාර්තාවක් කොටස් වෙළඳපළ ඊයේත් නගී කියලා නැවත වතාවක් සක්‍රිය වන රටේ කොටස් වෙළඳපළ පිළිබඳව යම් සතුටුදායක පුවතක් එලෙස මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. ඔය අතරේ කැනඩා යවන්න ලක්ෂ 80ක අල්ලස් ගත් සිද්ධිය හිටපු ඇමති ජෝන් ලක්ෂ 4ක් පගාවාරන්. සාමාන්‍යයෙන් එතුමාට මේ පගා චෝදනා පිළිබඳවට වඩා වෙන කාරණා අරබයා තමයි එතුමා පිළිබඳව කතා බහට ලක් වෙන්නේ පහුගිය කාලවල නම්. හැබැයි දැන් මේ කියන්නේ හිටපු ඇමති ජෝන් ලක්ෂ 4ක් පගාව අරන් කියලා චෝදනාවක්. ඔය අතරේ මා දැක්කා දිව ඉන පුවත්පතේ මුල් පිටු වාර්තාවක තිබෙනවා යහපාලන ඇමතිලාට එරෙහි අල්ලස් පැමිණිලි යට ගිය හැටි හොයන්න විමර්ශන.
පසුගිය ආණ්ඩුව සමයේ හිටපු ඇමතිවරුන්ට එරෙහිව අල්ලස් සහ දූෂණ කොමිසමට සිදු කළ පැමිණිලි හරිහැටි ක්‍රියාත්මක නොවීම ගැන විශේෂ විමර්ශනයක් කරවීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව තවදුරටත් විස්තර කරනවා මේ පොත දිවයින පුවත්පත. දැන් දින ගණනාවකට පෙර ආතුව විශේෂයෙන් යහපාලන රාජ්‍ය නියෝජනය කළ පසුගිය රාජ්‍ය නියෝජනය කළ ඇමතිතුමාලා පාවිච්චි කරපු නිවාස තවම බහර දී නැති බවට චෝදනා තියෙනවා. ඇතැම් අය වාහන පිළිබඳව චෝදනා තියෙනවා. ඊළඟට විවිධ දූෂණ චෝදනා ආක්‍රමිකතා පිළිබඳව චෝදනා තිබෙනවා. ඉතින් මේ ආකාරයෙන් චෝදනා ගොනු වෙනකොට පවතින ආණ්ඩුව පැවති අයට චෝදනා ගොනු කරනකොට පැවති අය පවතින ආණ්ඩුවට චෝදනා ගොනු කරනකොට කවුරුන් විසින් සිදු කළත් කොයි කාලේ සිදු කළත් ඒ පිළිබඳව නිසි විමර්ශන සිදු කිරීම තමයි අදාළ අංශවල අදාළ පවතින නීතියේ ජනතාව බලාපොරොත්තු වෙන තත්වය. ඊළඟට අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේම තියෙන තවත් මුල් පිටු වාර්තා කිහිපයක් වෙත. නිවසකට පැන යකා නැටීම ආරච්චි කට්ටුවේ මන්ත්‍රී සහ ආධාරකරු රිමාන්ඩ් කියලා සඳහන් කරන ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ ඔහුගේ ආධාරකරුවෙක් තමයි ඊයේ හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ මේ මාසේ 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තබන්න හලාවත මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු මංජුල රත්නායක මහතා මෙලෙස නියෝග කොට තිබෙන්නේ. අපි නැවත බලමු දිවයින පුවත්පතේ උපුටා නොගත් වාර්තාවක් වෙත. බස්නාහිර බස්වලට සහන ලබා දීම පිළිබඳ පුවත් වාර්තාවක් දිවයින පුවත්පතේ මුල් පිටු වාර්තාවක් විදිහට අපට අද දවසේ තවදුරටත් දකින්න පුළුවන්කම තිබෙනවා. දෙන ණය වැඩි කරන්න 104 බැංකු ණය ගෙවීමට වසර 4ක් දෙන්න සමස්ත ලංකා වෙළඳ සංගම් එකමුතුව කරන ඉල්ලීමක් එලෙස දිවයින පුවත්පතේ පළ වී තිබෙන්නේ. දිවයිනේ දෙන ණය වැඩි කරන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් වෙනකොට සමස්ත ලංකා වෙළඳ සංගම් එකමුතුව මගින් අරුණ පුවත්පතේ දකින්නට ලැබෙනවා මුල් පිටුවේම වාණිජ්‍ය බැංකු වලට මහ බැංකුවෙන් කොන්දේසි ඉදිරිපත් වීම පිළිබඳව විශේෂයෙන් පහුගිය දිනවල නිර්දේශ උපදෙස් ලබා දෙනු ලැබුවා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය සහ වාණිජ්‍ය අනිකුත් බැංකු වෙත ජනතාව අරගෙන තියෙන ණය පිළිබඳව කටයුතු කළ යුතු ණය ඊළඟට මූල්‍ය සමාගම් වලටත් ලීසින් මේ ආදී පහසුකම් පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය ගැන ඇතැම් වෙලාවට ජනතාව තුළින් චෝදනා මැසිවිලි නැගෙනවා ලීසින් වලදී ලබාගෙන තිබෙන ණයවලදී මහ බැංකුව කියපු හැටියට හැසිරෙන්නේ නැහැ කියලා චෝදනාවක් තිබෙනවා. ඉතින් පොදු ක්‍රමවේදයක් අනුව ලබා දුණු නිර්දේශ අනුව කටයුතු කරන්න කියලා සහ තවදුරටත් කොන්දේසි පනවමින් මහ බැංකුව කටයුතු කරනවා කියන එක තමයි අපට අරුණ පුවත්පතේ අද දවසේ මෙලෙස දකින්නට ලැබෙන්නේ. ඒ වගේම නැවත දිවයිනට අවධානය දෙද්දී තිබෙනවා ඡන්දය තියන්න විකල්ප ක්‍රම තිබියදී විපක්ෂය නාහෙන් අඩනවා කියලා අග්‍රාමාත්‍යවරයා කරන ප්‍රකාශයක්. ඡන්දය තියන්න විකල්ප ක්‍රම තිබියදී විපක්ෂය නාහෙන් අඩනවා කියලායි කියන්නේ. හරි අපූර්ව පෝස්ට් එකක් දකින්න ලැබුණා Facebook මූණු පොතේ හුවමාරු වෙන ඊයේ දවසේදී මැතිවරණ කොමිසමේ සභාපතිතුමා තමයි එතුමාව අල්ලගෙන තමයි මේ පෝස්ට් නිර්මාණය කරලා තියෙන්නේ. එතුමා ඒ තිබිච්ච හැටියටම කිව්වොත් එහෙම මුලින් අහනවා 5000 ගන්න පොලිමේ යනකොට අවුලක් නැහැ. ඊළඟට බාර් අරනකොට පොරකන්න පොලිමේ යනකොට අවුලක් නැහැ. සුපිරි වෙනද සල්වල පොලිමේ ඉන්නකොට අවුලක් නැහැ. පොලිමේ ඇවිල්ලා ඡන්දෙ තියන්න කිව්වම තමයි උඹලට අමාරු කියලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා අහනවා. මොකද එතුමාගේ රාජකාරිය නිසි කලට නිසි ආකාරයෙන් මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක එය සුවිශේෂ ලක්ෂණයක්. හැබැයි පවතින තත්ත්වය හමුවේ මේ සියල්ල වෙනස් වෙලා තියෙනවා. අපි අරුණ පුවත්පතට දැන් අවධානය යොමු කරමු. අරුණ පුවත්පතේ තියෙනවා ඊයේ දවසේදී තවදුරටත් කතා බහට ලක් වූ තවත් කාරණාවක් පිළිබඳවත් කුරුණෑගල රෝහලේ අවුල සොයන්න නව ලේකම්ගෙන් කමිටුවක්. සෞඛ්‍ය අමාත්‍යාංශයට අලුතින් පත්වෙච්ච අභිනව ලේකම්වරයාට පැවරෙන පළමු රාජකාරියක් විදිහට සලකන්නට පුළුවන් ප්‍රශ්නයක් දෙයන්නයි තියෙන්නේ. කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කළ සරත් වීරබණ්ඩාර මහත්මයා පිළිබඳව පහුගිය කාලයේ නිතර පුවත් වාර්තා වෙන්නට පටන් ගත්තා. ඔහු පුවත් මවන්නෙක් බවට පත් වුණා. පහුගිය මොහමඩ් ෂාෆි පිළිබඳව සිද්ධිය අපට මතකයට නැගෙනවා. ඔහු පිළිබඳ කාරණාවේදී එතුමා කටයුතු කළ ආකාරය පිළිබඳව ඉන් අනතුරුව අපට මතකයි තවත් එක් සිද්ධියක් මේ රෝහල් පරිසරය තුළ කුණු කඳු ගොඩ ගැසී තිබෙනවා ගැන අධ්‍යක්ෂවරයා අවධානය යොමු කළේ නැහැ කියන චෝදනාව එතුමාට එල්ල වුණා. ඒ සමගම ඉන්පස්සේ එතුමා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් වුණා. එතුමා ඒ අනුවයි මේ වැඩ කරමින් ඉන්නේ කියලා කෙසේ වෙතත් රෝහල තුලින්ම රෝහල සුරකීමේ සංවිධානය නමින් චෝදනා මාලාවක් ඉදිරිපත් වෙනවා. එහි ප්‍රතිඵලය විදියට ඊයේ දවසේදී කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කරන වෛද්‍ය සරත් වීරමණ්ඩාර මහත්මයාට රෝහල තුලට ඇතුල් වෙන්නට පවා ඉඩ තිබුණේ නැහැ. දැඩි උණුසුම් තත්වයක්
රෝහල් පරිසරය තුල හටගත්තු බව අපට දකින්නට ලැබුණා. අවසාන වශයෙන් සාමාන්‍යයෙන් කටයුතු රෝහල් පරිපාලන කටයුතු සිදු කිරීම හැන්දවන තුරුම අඩාල වුණු තත්ත්වයක් තමයි දකින්න ලැබුණේ. පිරිසක් රෝහල් අධ්‍යක්ෂවරයාගේ පැත්තත් තවත් පිරිසක් ප්‍රතිවිරුද්ධ පැත්තත් නියෝජනය කිරීම නිසා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට විසඳන්න වෙන තැනට දැන් පත් වෙලා තිබෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරනවා අරුණ පුවත්පතේම තියෙන මෙන්න මේ පුවත් වාර්තාව වෙත. හේතු දෙකක් නිසා මනාපාංක නිකුත් කළේ නැහැ. මැතිවරණ කොමසාරිස් ජෙනරාල්. අපි බලමු මොකක්ද මේ හේතු දෙක කියලා. දෙවෙනි පිටුවේම සඳහන් වෙනවා හේතු දෙක මොකක්ද කියලා. අධිකරණ කටයුත්තක් පැවතීමත් තවමත් දිස්ත්‍රික්ක දෙකක ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සලකා බලා මැතිවරණ කොමිෂන් සභාව කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මනාපංක නිකුත් නොකළ බව එම කොමිසමේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසූ බව තමයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් තනිව තරග කරන පක්ෂ නියෝජිතයනුත් ඒ දවසේදී සාකච්ඡාවකට සහභාගී වුණා මැතිවරණ කොමිසම තුලදී. ඒ ගැනත් අප සඳහන් කළ යුතුයි. ඒ අතරේ අරුණ පුවත්පතේම දැක්වෙනවා 88 89 කාලේ ඡන්ද පැවැත්වුවා නම් දැන් බැරි ඇයි ඩග්ලස් දේවානන්දා මැතිතුමා අහනවා කියලා තමයි මේ වාර්තාවේ සඳහන් වෙන්නේ. එවැනි භීෂණකාරී තත්ත්වයක ඡන්දේ තිබ්බා නම් ඇයි දැන් බැරි කියලයි අහන්නේ. අපිට තවත් වාර්තාවක් මුල් පිටු වාර්තා වගේම ඇතුල් පිටු වාර්තා වෙතත් අවධානය දෙන්න ඕනේ. ඒ අතරේ අරුණ පුවත්පතෙන් අපිට මුණ ගැසුනේ වැදගත් ඇතුල් පිටු වාර්තාවක්. විශේෂයෙන් ජනාධිපතිවරයා ඉදිරිය පිළිබඳව අදහසක් ඇතිව ඉදිරිපත් කළ අදහස් එක්වීමක්. ඉලක්කයකට ගියොත් රටේ ආර්ථිකය ගොඩ ගන්න වැවිලි ක්ෂේත්‍රයට පුළුවන්. මොකද අනාගතයේදී රට යලි ඉහළ තැනකට රැගෙන එන්නට නම් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මොන අංශද වඩා දියුණු කළ යුත්තේ කියන එක ආනයන සීමා කරමින් අපි අභියෝග ජයගත්තා. යුද හමුදාවටත් කෘෂිකර්ම ඒකකයක් පාඩුයි කියලා බෑ කඩිනමින් ලාභ ලැබිය යුතුයි. වැවිලි සංස්ථාව සතු දැව රට යවන්න උපදෙස්. කුරුදු ගම්මිරි සානයනෙන් ඉහළ ආදායමකට සැලසුම්. වතු සංවර්ධන මණ්ඩලය පාඩු ලැබීමට හේතු සොයයි. අපනයන ආදායම බිලියන 753ට වැඩි කරන්න ඉලක්කයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ යම් සැලසුමක් ඉදිරිපත් කරන හැටි තමයි අපට මේ ආකාරයෙන් දකින්නට පුළුවන්කම ලැබෙන්නේ අරුණ පුවත්පතේ මේ තිබෙන වාර්තාව තුළ. ඒ වගේම ඒකේ අනිත් පිටුවේ දකින්නට ලැබෙනවා දේශීය නිෂ්පාදන 5ක් ගොඩ දාගත්තොත් දැනට ඇති. ආචාර්ය අජිත් දිසානායක මහතාගේ අදහස් දැක්වීමක්. දැන් බොහෝ දෙනෙක් මේ ගැන කතා කරමින් ඉන්න වෙලාවක්. ඒ කියන්නේ මේ වෙලාවේ හැටියට නිෂ්පාදන කීපයක් වෙත අවධානය යොමු කරලා හෝ ඒවා සංවර්ධනය කරන්න, ඒවා වැඩි දියුණු කරන්න කටයුතු කරලා, ඒවා වැඩි නිෂ්පාදනය කරන්න කටයුතු කරලා අපේ ආර්ථිකය ගොඩ දාගන්න බැරිද කියන කාරණා විශේෂයෙන් පවතින තත්ත්වයක් එක්ක ලෝකයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට වැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා. ඒ වගේම ඊට සම්බන්ධ වෙන මෙවලම්, ඊට සම්බන්ධ වෙන ද්‍රව්‍ය භාණ්ඩ නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා එවැනි නිෂ්පාදන වෙතත් අවධානය යොමු කරමින් රටේ ආර්ථිකය නංවන්නට වැඩපිළිවෙලක් දියත් වුණොතින් නරකද කියලායි අහන්නේ බොහෝ දෙනා. එහෙම තියෙද්දී අරුණ පත්‍රයේම තවත් ඇතුල් පිටු වාර්තාවක මා දකිනවා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විෂ බීජනාශකවල ප්‍රමිතිය සොයයි කියලා පුවතක්. මේ තියෙන්නේ ඒ පුවත. දැන් මේ දිනවල හෑන්ඩ් සැනිටයිසර් පිළිබඳව විශේෂයෙන් කතා බහට ලක් වෙනවා. මොකද ඒවේ ප්‍රමිතිය ගුණාත්මක භාවය පිළිබඳව ඇතැම් අයට ගැටලු තිබෙන නිසා සහ වෙළඳපොලේ ඇතැම් වෙලාවට ඊටාම අඩු මිල ගණන් වලට ගන්නටත් තිබෙනවා. ඇතැම් වෙලාවට ඉහළ මිල ගණන් වලට ගුණාත්මක තත්ත්වයේ සැනිටයිසර් එකක් ගන්න හෙව්වට නැති තත්ත්වයකුත් දකින්නට තියෙනවා හිඟතාවය මත. ඉතින් ඉදිරියේදී මේ පිළිබඳව හොයා බලනවා කියන එක තමයි කියන්නේ සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ විෂ බීජනාශක ලබා දෙන්නට කටයුතු කරනවා කියලා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලබා දෙන සහතිකය අපට දකින්නට ලැබෙනවා ඒ අරුණ පුවත්පතේ. ඊළඟට අපි ලංකාදීප පුවත්පතේ මුල් පිටුවට යොමු වෙද්දී තියෙන තව වාර්තාවක් තමයි 5000 දීමනාව ජුනි මාසයට. මේ දීමනාව තවදුරටත් ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව කල් තියලම කරන දැනුවත් කිරීමක් අර කමින් සූන් එකක් විදිහට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ 5000 දීමනාව. 5000 දීමනාව අරගෙන මොකද කළේ? ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ අරගෙන තියනවා නම් එහෙම නැත්නම් ඔබ දන්න කියන අය අරගෙන තියනවා නම් අරගෙන මොකද කළේ කියලා වොත් විවිධ දේවල් කියන්නට පුළුවන්. දුන්නේ නම් විශාල වශයෙන්ම ප්‍රමුඛවම ගත්තොත් එහෙම මේ 5000 දෙන්න කටයුතු කළේ කාලබිල ජීවත් වෙන්න මේ තත්ත්වය හමුවේ. කෙසේ වෙතත් අද මේ අරුණ පත්‍රයේ හුරේරය ගැන කතා කරන ආකාරය අනුව ගත්තාම නම් මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ. බාර් ළඟ පෝලිම් දැක්කම මොකද හිතෙන්නේ සර්? 5000 දෙන වැඩේ හරියට කෙරලා තියනවා කියලා හිතා ගන්න පුළුවන්.
චෝදනා කරාට විපක්ෂයේම දීලා නැහැ කියලා චෝදනා කරන්න බැරි වෙයි මේ කාටුන් එක බැලුවා නම් ඒ කියන්නේ බාර් ළඟ තිබ්බ තත්ත්වය හැටියට ඊයේ දවසේදී 5000 හරියට ලැබෙන්න ඕනේ කියලා තමයි හුරේරණන් කියන්නේ. කෙසේ වෙතත් ඒ ගැන තවමත් චෝදනා තිබෙන බවත් ජනතාව මැසුවිලි නගන බවත් අපි අවධාරණය කරන්නටත් ඕනේ. ඔය අතරේ අපි අරුණ පුවත්පත බලමු මුල්පිටු වාර්තාවක් දැක්වෙනවා මෙහෙමත්. කොළඹ නගර සීමාවේ ලයිසන් නැති සැලූන් රැසක් කොවිඩ් නිසා හෙළිවෙයි. ලයිසන් එක නැති එහෙම නැත්නම් බලපත්‍ර නැති රූපලාවන්‍යාගාර සැලෝන් පිළිබඳව අවධානයට ලක් වෙලා තියෙනවා මේ කොවිඩ් නිසා එළියට ආපු තව කතාවක් මේක. අපිට මතකයි මුල් දිනවල මේ විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ගැන කතා කරා. ඇතැම් අය මේ රටට එන්න බියෙන් ඉන්නවා, ඇතැම් අය තොරතුරු ලබා දෙන්නට බියෙන් ඉන්නවා කියලා නීති විරෝධීව විවිධ ක්‍රම මගින් රට ගිය අය. ඒ වගේම තමයි මේකත්. දැන් කොහොම හරි හිමින් සීරුවේ පවත්වාගෙන මේවට තියෙනවා නිසි ප්‍රමිතියක් ගුණාත්මක භාවයක් ඒ පවත්වාගෙන යන්නට නම් ඒ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතුයි. පළපුරුද්ද පුහුණුව දැනුම අත්දැකීම ඇති අය තමයි මේ කර්මාන්තයේ නියැලෙන්නට උනේ. හැබැයි එහෙම නෑ කියන එක තමයි මේ තොරතුර බැලුවාම නම් පේන්නට තියෙන්නේ. ඔය අතරේ බෙන්ගාල බොක්කේ පීඩනය අඩු වී සතියන්තයේ වැසි වැඩි වේ. බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් මේ දිනවල වර්ධනය වෙමින් පවතින බව දැනගන්න ලැබෙනවා. ඇතැම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයන් පවා තිබෙන බවත් වාර්තා වෙනවා. කොළඹ ආශ්‍රිතවත් දැන් වැසි සහිත තත්ත්වය තමයි ක්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබෙන්නේ. කෙසේ වෙතත් සතියන්තයේ වැසි වැඩි වේවි කියලා තමයි අරුණ පුවත්පත නම් කියන්නේ. අපි ඒ අතරේ බලමු අද දින මින පුවත්පතේ වරකගේ සිතුවම කොහොමද හැඩ වෙලා තියෙන්නේ කියලා. වරකගේ සිතුවම ජාත්‍යන්තරයට ගිහිල්ලාද ට්‍රම්ප් මාධ්‍යවේදිනියකට බැනවදී පුවතක් බලාගෙන ආයබෝන්ඩ ඌව කරන්නේ. එතකොට ඇමරිකාවේ ජනාධිපතිතුමා වට කියලා අහනවා. අපේ රටෙත් ඔබතුමාව අනුකරණය කරන කෙනෙක් ඉන්නවා. ඒ හින්දා බලාගෙනයි කරන්න කියලා කියනවා. කවුද? ඔබම බලන්න මතක් කරලා. ඊට පස්සේ අපි අවධානය දෙමු අද MD විදුරත්නගේ මරසිපාල මොකද කියන්නේ කියලා. පාර්ලිමේන්තු රැස්වීම ඔන්ලයින් කරන්න යනවලු. ඔන්ලයින් වලින් මිරිස් කුඩු ගහන්න පුළුවන්ද? පාර්ලිමේන්තුවේ පහුගිය කාලේ යම් අවස්ථාවක හැසිරීමක් යලිත් සිහිපත් කරනවා මිරිස් කුඩු ගහන්නත් පුළුවන්ද කියලා ඔන්ලයින් ක්‍රමයට. හැබැයි ඉතින් හොයාගෙන ගියොත් ඒකටත් ක්‍රම හොයාගනි තව ටිකක් කල් මේ විදිහට ගත වුණොත් ඔය පැවති පාර්ලිමේන්තුව 225ම ජනතාවට එපා වෙන්න අපිරිය වෙන්න ඕනේ නෑමයි කියන්න කරන විදිය හොඳයි කියන්න හේතු තමයි මේ. ඊළඟට අපි දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවාද වැඩසටහන. සජිත් කියනවා ජනතාව අමාරුවේ වැටලා ඉන්න මේ වෙලාවේ විදුලි බිලයි ජල බිලයි ආණ්ඩුවෙන් ගෙවනවා නම් හොඳයි කියලා. ඔන්න කරනවා නම් දෙගොල්ලොගෙම ඡන්ද ගොඩ වැඩි කරගන්න සුපිරි ජිල් මාට් එකක්. ඔන්න කරනවා නම් වැඩේ. අපිටත් කියන්න තියෙන්නේ ඒක තමයි. කොහොම වෙතත් මහින්ද අමරවීර ඇමතිතුමා නම් කිව්වා මේ වෙලාවේ සමහර වෙලාවට ඔබටත් මේ ප්‍රශ්නේ නැති. ටිකක් හිතා ගන්න බැරි විදිහේ බිලක් එහෙම ආවද අතට. ඇස්සුඩ යන බිලක්, කරන්ට් එක වදින බිලක්. එහෙම බිල් ඇවිල්ලා තියෙනවා කීප දෙනෙකුටම. යම් පද්ධතිවල තිබ්බ දෝෂ නිසා පහුගිය කාලේ වෙච්ච අඩුපාඩු අතපසුවීම නිසා එහෙම බිල් ඇවිල්ලා තියෙනවා කියලා ඇමතිතුමාම කියනවා. අපිට කියන්න තියෙන්නේ ඉක්මනින් මේවා නිවැරදි කරගන්න කොහොඳයි. ජනතාව මිරිකිලා ඉන්න වෙලාවක මේවත් ඔලුවට වැටුනහම වෙන තත්ත්වය අපි අමුතුවෙන් කියන්නට ඕනේ නැති නිසා කෙසේ වෙතත් බිලේ යම් ගැටලුවක් තිබෙනවා නම් වහාම දැනුවත් කරන්න දැනුම් දෙන්න කියන එකත් කියන්න ඕනේ. ඒ ගැන ඔබ ඔබේ අවධානය යොමු කරන්නත් කියලා. හොඳයි අපි එහෙමනම් හෙට යලි මුණ ගැසමු. සුවබර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.